නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට පුරිස ධම්ම සාරථී වූ මහා මුනිදානන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, පින්වතුනේ, අපට සරණයන්ට ලැබුණ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේව. බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝක සත්වයාගේ සැපේ පිණිසම තමන් වහන්සේගේ ජීවිතේ විශාල කැපකිරීමක් කරපු බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කළේ බෝධි මූලයේදී වයස අවුරුදු 35 දී. එදා ඉඳලා ශාස්ත්‍රඥ වහන්සේ 45 වසරක් 80 වෙනි විය වෙනකම් වැඩ හිටියා. ඒ කාලේ පුරාවටම බුදුරජාණන් වහන්සේ බොහෝ දුරට ජීවිතේ දවස ගත කරනකොට ඒ ජීවිත කාලේ උන්වහන්සේ සැතපුණේ දවසට පැය 2ක් විතර වගේ. අනෙක් සියලු කාලයේ බුදුරජාණන් වහන්සේ වෙන් කළා මේ ලෝක සත්වයාගේ සැපේ පිණිස ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නට. එහෙම ශාස්ත්‍රඥ වහන්සේ නමක් වයි අපිට සරණ යන්න ලැබුණේ. එහෙම ශාස්ත්‍රඥ වහන්සේ නමක් ගැන තමයි අපිට ගුණ වශයෙන් අහන්න ලැබුණේ. එහෙම ශාස්ත්‍රඥ වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සෑය තමයි අපිට වන්දනා කරන්න ලැබුණේ. එහෙම ශාස්ත්‍රඥ වහන්සේ නමකට ධර්මාවබෝධයට සෙවණ දුන් බෝධීන් වහන්සේ තමයි අපට වන්දනාමාන කරගන්න ලැබුණේ. ඒ නිසා පින්වතුනි, එහෙම බුදුරජාණන් වහන්සේ නමක්, එහෙම ශාස්ත්‍රඥ වහන්සේ නමක්, එහෙම ලෝකානුකම්පාවක් ඇති මුනිවරයෙක්ගේ ශ්‍රාවකයෝ විදිහට අපි අනුන්ගේ සැපයට ආස කරන්න ඕන. අනිත් අයගේ පහසුවට ආස කරන්න ඕන. අනිත් අයට සැපේ සලසනකොට, අනිත් අයට පහසුව සලසනකොට ඒක පින්වතුනි අපේ ජීවිතේට විශාල පිනක් සකස් කරලා දෙනවා. කොටින්ම මිනිසෙකුගේ ජීවිතේට ඒ සැපේ සලසන පින්කම්, ඒ සැපේ සැලසීම පිණිස කරන කටයුතු දිවාරේ පින් වැඩෙන දේවල් බවට පවා පත් වෙනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ ළඟට දවසක් දෙවි කෙනෙක්, මේ කැහුවේ දෙවි කෙනෙක්. මොකද අපගේ භාග්‍යතුන් වහන්සේ මිනිසුන්ගේ විතර ශාස්ත්‍රඥ වහන්සේ නෙමෙයිනේ නේ. සත්තා දේව මනුස්සානං. බුදුරජාන් වහන්සේ කියන්නේ දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රඥ වහන්සේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ හමුවට දෙවිවරුත් ධර්මයේ ශ්‍රවණය කරන්නට පැමිණෙනවා. දෙවි කෙනෙක් පැමිණිලා බුදුරජාන් වහන්සේගෙන් අහුවා ප්‍රශ්නයක්, ස්වාමීනි, දිවාරේ පින් වැඩෙන්නේ මොන වගේ දේවල් කළොත්ද? සාමාන්‍යයෙන් පින කියන එක ගැන ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළා දානමයන් පුණ්‍ය කිරීවත්තු. දන් දීම පින කරගන්න තියෙන ක්‍රමයක්. සීලමයන් පුණ්‍ය කිරීවත්තු. සීල් ආරක්ෂා කිරීම පින කරගන්න තියෙන ක්‍රමයක්. භාවනාමයන් පුණ්‍ය කිරීවත්තු. භාවනා කිරීම පින් කරගන්න තියෙන ක්‍රමයක් කියලා බුදුරජාණන් වහන්සේ පින මූලිකව වදාළනේ. දැන් අර දෙවිය අහනවා, ස්වාමිනී, දිවාරය පින් වැඩෙන්නේ මොන වගේ දෙයක් කරොත්ද? බුදුරජාණන් වහන්සේ වදාලා ආරාම රෝපා වන රෝපා යේ ජනා සේතු කාරකා පපංච උදපානංච යේ දදන්ති උපස්සය. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළදී ආරාම රෝපා, මේ ගස් හදනවා නම්, වන රෝපා මිනිසයාට සෙවණ පිණිස තියෙන රුග්ගොමු හදනවා නම්, යේ ජනා සේතු කාරකා, මේ මිනිසයාට අපහසු තැන් වලින් සුවසේ එතර වෙන්න පුළුවන් වෙන විදිහට
ඒ දඬු පාලං වගේ. ඒ දඩු පාලන් ඊළඟට අපි හිතමු මඩක් වගේ තියෙන තැනකින් මිනිස්සුෙකුට පහසුවෙන් ඈතර වෙන්න අඩු ගානේ ඒ ඈතරට ය아가න්ට පහසුවක් හදනවා නම් පපංච උදපානංච ඊළඟට මිනිසුන්ට මේ පෙන්තාලි පිපාසයට වතුර බොන්න පෙන්තාලි හදනවා නම් අපි කියනවා පින්තාලිය කියලා ඉස්සර නම් අතීතයේ තිබුණා. මේ පින්තාලි හදනවා නම් එහෙම නැත්නම් මිනිසයාට පානීය පරිභෝජනීය වතුර බොන්ට පහසුවට යම් පහසුකම් හදනවා නම් ඊළඟට මිනිසෙකුට මේ ගත නිවා ගන්නට පැම් පොකුණු ලිං ආදී හදනවා නම් යේ දදන්ති උපස්සයන් මිනිසුන්ට මේ ගෙවල් හදලා හිසට වහලක් කරවලා පූජා කරනවා නම් තේසන් දිවාච රත්තෝච සදා පුඤ්ඤම් පවඩ්ඩති. අන්න ඒවා කරන අයට දිවාරය දෙකේම හැම කල්හි පින් වැඩේ. ඇයි මොකද හේතුව ඉබඳු දෙයක් කරොත් එහෙම මිනිස්සෙකුට දිවාරය දෙකේම ඒක පරිභෝග වෙනවා. දිවාරය දෙකේම මේ මිනිස්සයන්ට පහසුව සැලසෙනවා. ගහක් සෙවණක් කියලා කියන්නේ මේ අවුරශ්මින් පීඩා විඳින වෙලාවට පුදුමාකාර පහසුවක්. යම් කෙනෙක් ගහක් හැදලා ඒ ගහෙන් හෙවණක් හැදුනොත් ඒ හෙවණයට මිනිස්සෙක් යම් සත්වයක් සෝයක් විඳින හැම වෙලාවකම ඒ මිනිසයාගේ ජීවිතේ පින වැඩෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ওই විදිහට ධම්මට්ටෝ ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මයට අනුව හිතලා ධර්මයේ තුල පිහිටි සීල සම්පන්නෝ තමන්ගේ ජීවිතේ සීලවන්තව පිරිසිදුව ගත කරන අය තමයි කියනවා මරණින් මත්තේ සුගතිය ගිහින් උපදින්නේ කියලා බුදුරජාණන් වහන්සේ එදා දෙවියට කියලා දුන්නා. ඒ නිසා පින්වතුනි මේ කාරණේදී අන් අයගේ සැපයට ආස කරන්නට අනුන්ගේ පහසුවට ආස කරන්නට අනුන්ට යම් සැපයක් සැලසිය හැකි අනුන්ට පහසුවක් සැලසිය හැකි දෙයක් ඔබට කරන්නට අවකාශ සැලසෙනවා නම් ඒ දේ අත් නොහැර කරගන්නට. ඒකට හේතුව අනුන්ගේ සැපයට අපි ආසා කරනකොට ඒකේ විපාක විදිහට අපට සංසාරේ සැපේම ලැබෙනවා. අපි අනුන්ගේ සැපයට නම් ආස කරන්නේ අපි අනුන්ගේ සැපේ නම් පතන්නේ ඒකේ ප්‍රතිවිපාකය තමයි අපේ ජීවිතයට සැප සැලසෙනවා. ඉතින් එහෙම අනුන්ගේ සැපයට මේ සංසාර ගමනේ ආසා කරලා තමන්ගේ ජීවිතේ පරම සැපයට පත් කරගත්ත උත්තමයෝ ගැන තමයි අපි මේ වැඩසටහනේදී ඉගෙන ගන්නේ ඒ උතුම් රහතන් වහන්සේලා ගැන. දැන් අද අපි මේ තේරගාථා පොත් වහන්සේගේ 13 වෙනි ගාථා රත්නය තමයි අද අපි ඉගෙන ගන්නේ. මේ 13 වෙනි ගාථා රත්නේ වදාලේ වනවච්ච කියන මහරහතන් වහන්සේ. මේ වනවච්ච මහරහතන් වහන්සේගේ අතීත ජීවිතේ ඒ කියලා කියන්නේ උන්වහන්සේ ගොඩාක් පින් රැස් කරපු කෙනෙක් සංසාරේ. ඒ අතීතේ පින් රැස් කරපු ජීවිතේ ඒ පින් රැස් කරගන්නට පටන් ගත්ත හැටි හරිම පුදුම සහගතයි. ඒක සිද්ධ වුණේ පින්වතුනේ මීට කල්ප 118කට පෙර. අත්තදස්සී කියලා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ වැඩ හිටියා. උන්වහන්සේ තමයි ඒ කාලේ සැනසිලිදායකයන් වහන්සේ. මේ ලෝක සත්වයාව සසරින් එතර කරවන ධර්මය ඒ අත්තදස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ එකල දේශනා කරනවා. ඒ කාලේ තිබිලා තියෙනවා විනතා කියලා නදියක්. ඒ දඹදිව විනතා කියන නදියේ එක ඉබ්බෙක් වාසය කළා. මේ ඉබ්බා සාමාන්‍යයෙන් ශරීර ප්‍රමාණයෙන් ලොකු ඉබ්බෙක්. මේ ඉබ්බා දවසක් ඔබ දැකලා ඇති ඉබ්බෝ සාමාන්‍යයෙන් අවුරස්මිය තපින්න අර වතුරින් උඩට ඇවිල්ලා ඉන්නවා. මේ විනතා නදියේ මේ ඉබ්බා එදා අවුව තපින්ට ඇවිල්ලා ඉන්නවා. ඒ අවුව තපින්ට ඇවිත් ඉන්න වෙලාවේ අත්තදස්සී බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා නදියෙන් එතර වෙලා වැඩම කිරීම පිණිස. එතකොට අත්තදස්සී බුදුරජාණන් වහන්සේට අවශ්‍යයි නදියෙන් එතරට වඩින්ට
උන්වහන්සේ නදියේ මෙතරට වැඩම කරලා නැවතුණා. නවතිනකොට මේ අව්ව තපින්ට ඇවිල්ලා ඉන්නේ ඉබ්බා බුදුරජාණන් වහන්සේව දකිනවා. දකිනකොට මේ ඉබ්බට හිතක් උපදිනවා. අනේ මේ උතුම් මුනිදුන්ව මේ අසිරිමත් රූපකායක් ඇති මුනිදුන්ව මේ මහා කරුණාවක් ඇති මුනිදුන්ව මට පුළුවන් නම් මේ ගඟෙන් එතර කරවන්න කියලා මේ ඉබ්බට හිතෙනවා. ඉතින් පින්වතුනි මේක හරිය අద్භූත එකක්. මේක හරි අසිරිමත් එකක්. බුදුරජාණන් වහන්සේව දකිනකොට ඒ ඉබ්බට එබඳු හිතවිල්ලක් උපන්නා. මේක හැම සතෙකුටම ඇතිවෙන හිතවිල්ලක් නෙමෙයි. සාමාන්‍යයෙන් තිරිසන් සත්තු කියලා කියන්නේ උන්ගේ ජීවිතේ වෙන් වෙලාම තියෙන්නේ උන් කන්ට හොයනවා. කෑම හොය හොයා අනිත් සතුන්ගෙන් ආරක්ෂා වෙන්න හැමතිස්සෙම සැලකිල්ලේනේ තිරිසන් සත්තු ඉන්නේ. තිරිසන් සතෙක් බලන්න හැමතිස්සෙම වටපිට බල බල බොහොම කැළඹුණු හිතින් ඌ ඉන්නේ. ඊළඟට උට අපේක්ෂාව තියෙන්නේ මොනවා හරි එකක් කාලා බඩ පුරව ගන්න එකමයි. එහෙම තිරිසන් ලෝකෙක ඉපදිලා මේ ඉබ්බට හිතුවිල්ලක් උපන්නනේ. ඉබ්බට ඇතුලෙන් අදහසක් ආවනේ. මේ මුනිවරයාව දැන් බුදුගුණ අහලාද? බුදුරජාන් වහන්සේගේ බණපදයක් අහලා පැහැදිලාද? ඒ මොකුත් නැහැ. ආන් ඒකට කියනවා වාසනාව කියලා. ඒකට කියනවා වාසනාව කියලා. සමහර ලාවට මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ බබලන කාලේ බුදුරජාන් වහන්සේගේ ධර්මය ඇහෙන කාලේ මේ මනුස්ස ලෝකවල ඉපදලා ඉන්නවා. බුදුරජාන් වහන්සේට අත් දෙක එකතු කරලා වඳින්න හිතෙන්නේ. සෑයක් වන්දනා කරන්න හිතෙන්නේ. බෝධියක් වන්දනා කරන්න හිතෙන්නේ. දානයක් මානයක් පූජා කරගන්න හිතෙන්නේ. ඒකට කියන්න තියෙන්නේ මොකද්ද? අවාසනාව. ඒකට කියන්න තියෙන්නේ අවාසනාව. මෙච්චර පින් රැස් කරගන්න අවකාශ සැලසිලත් පිනක් රැස් කරගන්නේ නැතුව ඉන්නවා නම් ඒකට ඊට වඩා කියන්න වචනයක් නැහැ. අවාසනාවන්තකම කාලකන්නිකම කියලා මිසක්. මේ තිරිසන් ලෝකික පිදිලා මේ ඉබ්බට හිතුවිල්ලක් උපදිනවනේ. මට බුදුරජාණන් වහන්සේව එතර කරවන්ට ඇත්නම් කියලා හිතෙනකොට බුදුරජාණන් වහන්සේ ඉබ්බාගේ හිතුවිල්ල දැක්කා. මහා කරුණිකයි බුදුරජාණන් වහන්සේලා. ඒ බුදුරජාණන් වහන්සේ සංසාර කතරින් එතර වෙලා උන්වහන්සේ මේ ලෝකේ තමන් වහන්සේගේ සිරිපා තබලා වඩින්නේ ලෝකයට අනුකම්පාවෙන්මයි. එතකොට මේ අනුකම්පාවට ඒ කරුණාවට බෙහෙදයක් නැහැ. සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් අනුකම්පා කරන්නේ අම්මා කෙනෙක් ආදරය කරන්නේ තමන්ගේ දරුවට. තාත්තා කෙනෙක් ආදරය කරන්නේ තමන්ගේ දරුවට. සමහර ලාවට තමන්ගේ දරුවට තියෙන මෛත්‍රිය, තමන්ගේ දරුවට තියෙන කරුණාව, තමන්ගේ දරුවට තියෙන අනුකම්පාව එහා ගෙදර දරුවට නැහැ. එහා ගෙදර දරුවට සමහරට ඉරිසියා කරනවා. එහා ගෙදර දරුවාගේ පරිහානිය පතනවා. එහෙම බෙදෙනවනේ. හැබැයි ශාස්ත්‍රුන් වහන්සේගේ අනුකම්පාව, ශාස්ත්‍රුන් වහන්සේගේ කරුණාව ඒක පින්වතුනි හැම දිනාට පොදු එකක්. මේ තිරිසන් සතාට මේ දුර්ලභ හිතුවිල්ල හිතෙනකොට, තිරිසනෙකුට හිතෙන්න අමාරු හිතුවිල්ල හිතෙනකොට බුදුරජාන් වහන්සේ ඒක දැක්කා. දැකලා මේ ඉබ්බා දිහාම බුදුරජාන් වහන්සේ ඒ අබිනීල නෙතු සංගල හරවලා බැලුවා. එතකොට ඉබ්බට උපදිනවා හිතට සතුටක්. ඉබ්බා හීන් සීරුවේ ලං වුණා. ඉබ්බට හිතුණා බුදුරජාන් වහන්සේ මගේ අදහස දැනගත්තවද්ද. ඉබ්බා ලං වෙනවා. ලං වෙලා බුදුරජාන් වහන්සේට සමීප වුණාම ශාස්ත්‍රුන් වහන්සේ මේක සාමාන්‍ය ප්‍රමාණයෙන් ලොකු ඉබ්බෙක්. ශාස්ත්‍රුන් වහන්සේ ඉබ්බාගේ අර ඉබි කටුව මතට කපොල්ල මතට ශාස්ත්‍රුන් වහන්සේ වැඩම කළා. හරි පුදුමයි පින්වතුනි මේ සිදුවීම. එතකොට මේ අපදාන පාළියේ මේ සිදුවීම තියෙනවා. ඒ රහතන් වහන්සේම උන්වහන්සේගේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් දැකලා කියන කතාවක් නෙමෙයි. උන්වහන්සේ වදාරනවා ඒ මගේ අදහස දැනගෙන ඉබ්බෙක් විදිහට ඉද්දි මට ඇතිවෙච්ච අදහස දැනගෙන මහා මුනි අත්තදස්සී ලෝක නායකයන් වහන්සේ මගේ පිටමතට වැඩම කළසේක.
ඒ මහා යසස් ඇති අත්තදස්සී සම්බුදු රජාණන් වහන්සේ මං වැඩම කෙරෙව්වා. මේ අපදාන පාළිය කියනවා උන්වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ මොහොතේ තරම් සැපයක් මගේ හදවතට ඇති වුණේ නැහැ කියනවා කවදාවත්. ඒ බුදුරජාණන් වහන්සේ අර ඉබ්බගේ මේ කපොල් උඩට සිරිපා තියෙනකොට ඒ ඉබ්බට ඇති වුණා එච්චර ශාන්තියක්. එච්චර සැපයක් ඇති වුණා. ඒ සැපය මේ අපදාන පාළියේදී කියනවා ඒ පාදස්පර්ශයේ තරම් සැපයක් මං ලැබුවේ නැහැ කියනවා මේ සංසාරෙද්දී. ඒ පාදස්පර්ශය ලැබලා ඉබ්බ බොහෝම සතුටින් අර විනතා කියන නදියෙන් බුදුරජාණන් වහන්සේ වෙතර කරවපුවම මහා යසස් ඇති අත්තදස්සී සම්බුදු රජුන් මේ ගාථා වදාලා. මේ නදියෙන් එතර වීම පිණිස මාගේ යම් සිතක් පැවතුනාද මේ නුවණැති ඉබිරාජයා ඒ මොහොතේමයි තථාගතයන් වහන්සේ එතර කර වූයේ. යම් මේ බුදුරජුන් එතර කරවීමේ පිනක් වේද බුදුරජුන් උදෙසා එසේ පැවැත් වූ මෙත්සිතක් වේද. ඇයි ඒක පින්වතුනි භාග්‍යතුන් වහන්සේ උදෙසා ඒ ඉබ්බගේ ඇතිවෙච්ච මෙත්සිතනේ. ඒ ඉබ්බ දන්නේ නැහැ මේ බුදු කෙනෙක් කියලා. නමුත් ඒ ඉබ්බාට ශාස්ත්‍රුන් වහන්සේ දකින්නකොට ඇති වුණා ප්‍රසාදේ. ඒ ප්‍රසාදේ ඇති උනේ බුදුරජාණන් වහන්සේ ගැන. අනේ මේ උත්තමයාව සුවසේ ඊතර කරවන්නට ඇතනම් කියලා ඒ බුදුරජාණන් වහන්සේගේ සැපය පිණිස හිතක් උපන්නා. ඒක මෙත් සිතක්. අනුන්ගේ සැපේ පතනවා නම් ඒක මෙත් සිත. අනුන්හට මිත්‍රව හට ගන්න සිත මෙත් සිත. ඉබ්බට මිත්‍රව හටගත්තේ කා කෙරෙහි සිතක්ද? බුදුරජාණන් වහන්සේ ගැන. ඒ නිසා ශාස්ත්‍රුන් වහන්සේ වදාරනවා භාග්‍යතුන් වහන්සේ උදෙසා යම් මේ මෙත් සිතක් පැවතුනාද එහි විපාක ලෙස කල්ප 18ක් එක දිගට සුගතියේම උපදිනවා. අන්න බුදුරජුන්ට හිත පැහැදීමේ පින. ඉතින් ඒ විදිහට මේ මහා සැප විඳලා අනාගතයේ බුදු සසනක පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ වදාරනවා සැක සංකා නම් වූ සැඩපහර සුවසේම තරණය කරන්නේය. බුදුරජාණන් වහන්සේවයි තරණය කෙරෙව්වේ ගංගාවෙන්. ඒක සාමාන්‍යයෙන් වතුර ගලාගෙන යන ගංගාවක්. ඒ ගංගාවෙන් භාග්‍යතුන් වහන්සේට එරදියෙන් උනත් එතර වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ උදෙසා දක්වන උපස්ථානයට අනුග්‍රහ කළා. ඒ උපස්ථානය කරගන්න අවස්ථාව දුන්නා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඒ මේ තිරිසනා ඒ ඉබ්බා හොඳ පිනක් රැස් කරගත්තා. ඒ තමයි අර සැඩදිය කඳ කපාගෙන බුදුරජාණන් වහන්සේව සුවසේ එතරට අරගෙන ගියා. බුදුරජාණන් වහන්සේව එතර කරවීමේ පින ඔහු කරා එනවා කියනවා මතු බුද්ධ ශාසනයක පැවිදි වෙලා සැක සංකා කියන සැඩ පහර ඊටාම සුවසේ කපාගෙන අමා නිවනට යන්ට ඔහුට හැකි වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම ගාථා වදාලා කියනවා යතාපි බද්දකේ කෙත්තේ බීජං අපම්පි රෝපිතං. හොඳ සාරවත් කුඹරක බීජ චුට්ටක් වෙන්න පුළුවන් රෝපණය කරන්නේ. සම්මාධාරෝ පවච්චන්තේ පලං තෝස ඉස්සති. හොඳ කුඹරක සාරවත් කුඹරක පොඩ්ඩක් බීජ පැල කරලා ඒ පැල කරපු බීජ වලට වතුරත් හොඳට ලැබෙනවා නම් අනිවාර්යෙන් අස්වැන්නින් හිත සතුටු වෙනවා. ඇයි හේතුව මොකද? කුඹර සාරවත්. කුඹරේ කිසි දෝෂයක් නැහැ. දෝෂයක් නැති කුඹුරේ තමන් බීජ මහා ගොඩක් වපුරන්න ඕනේ. වපුරන පොඩි බීජනුත් ලොකු අස්වැන්නක් උපදිනවා. තතේ විදම් බුද්ධ කෙත්තා සම්මා සම්බුද්ධ දේශිතා. බලන්නේ රහතන් වහන්සේ වදාරනවා තතේ විදම් බුද්ධ කෙත්තා. ආන් ඒ විදිහමයි මේ බුදු සසුන තුල සම්මා සම්බුද්ධ දේශිතා. මේ බුද්ධ ක්ෂේත්‍රය කියලා කිව්වේ මොකද්ද? බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සිරි සද්ධර්මයේ අන්තර්ගත
මේ බුද්ධ ශාසනයට පැමිණිලා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව කියන සම්මා දහරේ පවෙච්චන්තේ සිසිල් වැසි දහර වහිනකොට ඒ සිසිල් වැසි දහර මොකද්ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ කියන වැස්ස. ඒ වැසි දහර වහිනකොට මම හරීම සුවසේ පලං මං තෝස ඉස්සති. මං හරීම සුවසේ සම්බුද්ධ ශාසනය අස්වැනු නෙළුවා කියනවා. ඒ කවුද කියන්නේ? මේ අරහත්ත්වයට පත්වෙච්ච රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේගේ ජීවිතේ වර්තමාන ජීවිතේ ගත්තාම ওই සංසාරේ අපගේ අත්දස්සී බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන පින් රැස් කරලා උන්වහන්සේ සංසාරේ ගොඩාක් සැප විඳින්මින් පැමිණිලා ගෞතම බුද්ධ ශාසනයේදී උපන්නේ කපිලවස්තුවේ වච්චගොත්ත කියන බ්‍රාහ්මණයාගේ නිවසේ. කපිලවස්තුව කියලා කියන්නේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ උපන්න භූමිය. ඒ නිසාම කපිලවස්තුවට කියනවා ජාත භූමි කියලා. ඇයි ජාත භූමි කියලා කියන්නේ? ශාස්ත්‍රුන් වහන්සේගේ බෝසත් උපත සිද්ධ වුණේ කපිලවස්තුවේ නිසා. එතකොට මේ කපිලවස්තුවේ ඉපදිච්චි මේ තරුණයා මොහුගේ නම වුණේ වනවච්ච. මේ වනවච්ච පුංචි කාලේ ඉඳලම බෝසතාණන් වහන්සේත් එක්ක මිත්‍රෙක් කියනවා. මොකද කපිලවස්තුවේ පින්වතුනි කපිලවස්තුවේම ටිකක් ධනවත් පවුලක උපන්නේ. එතකොට රජ පවුලත් එක්ක හිතවත්කම් තිබුණා. එතකොට අපගේ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේත් එක්ක මේ වනවච්ච චූටි කාලේ ඉඳලම මිත්‍රයි. පස්සේ තරුණ වයසට එළඹෙනකොට අවුරුදු 29 දී සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ කපිලවස්තුවේ මහා රාජධානී උරුමකාරයා මහා බිනිෂ්ක්‍රමණය කළා කියන කාරණේ මේ වනවච්චට අහන්න ලැබුණා. මේ වනවච්චට ඒක අදාහගන්න බැරුව ගියා. මෙච්චර මහා රාජ්‍යයකට උරුමකාරයෙක් ඇයි මේ වස්තුව අත්හැරලා ගියේ? මෙච්චර මහා රාජ්‍යයට උරුමකාරයෙක් ඇයි මේ භද්‍ර යෞවන වයසේදී අවුරුදු 29යි ඇයි මේ රාජ්‍ය අත්හැරලා ගියේ? ඒ උත්තමයා තෝරගත්තේ පැවිද්ද නම් අපි මොකටද මේ ගිහි ජීවිතයක පටලැවෙන්නේ? බලන්න පින්වතුනි හිතපු විදිහ. ඒ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ කියන එහෙම නැත්නම් සිද්ධාර්ථ කුමාරයා කියන මහා රාජ්‍ය උරුමකාරයා තෝරගත්තේ පැවිද්ද නම් අපි මොකද්ද මේ ගිහි ගෙදර කැලිලා කරන්නේ කියලා හිතලා වනවච්චත් ගිහිගේ අත්හැරියා. මොකද 29 හැවිරිදිවේදී මහබෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කළාට උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරපු ගමන් ධර්ම අවබෝධ කළේ නැහනේ. එතකොට වනවච්ච මේ ශාස්ත්‍රුන් වහන්සේ පසුපස නෙමෙයි ගියේ. සිද්ධාර්ථ කුමාරයා පසුපස නෙමෙයි ගියේ. ඔහු තනියම මහණ වුණා. තනියම මහණ වෙලා හිමාලයේ තවුසෙක් විදිහට වාසය කරලා තියෙන්නේ. ඉතින් ඔහෙම වාසය කරනකොට දුෂ්කර ක්‍රියාවෙන් පස්සේ 35 වෙනි වියේදී අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ගයාවේ බෝමැඩදී සියලු කෙලෙසුන් නැසලා උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ජීවිතය අවබෝධ කළා කියන කාරණේ ඒ ආරංචිය වනවච්චටත් ලැබිලා තිනවා. එතකොට වනවච්ච කියලා කියන්නේ දැන් ඍෂිවරයානේ. ඒ ඍෂිවරයා භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ආවා. ඇවිල්ලා ශාස්ත්‍රුන් වහන්සේව හමු වුණා. ශාස්ත්‍රුන් වහන්සේ සමීපයේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ පැවිදි වුණා. පැවිදි වුණාම දැන් අන්න ඒ අපදාන පාළියේදී වදාළ ගාථාව උන්වහන්සේ වදාළේ ඒ උදෙසා. පැවිදි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ බුදු සසුන තුළ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ දේශනා කරනකොට ඒ සද්ධර්ම සිසිල් වර්ෂාව උන්වහන්සේගේ පුණ්‍ය බීජය මනාකොට ඉස්මතු කරලා ගත්තා. ඊටාම කෙටි කාලයක ගියේ සැක සංකා කියන සැඩ පහර සිඳගෙන
අමා මහ නිවනටපත් වුණා. ඒ නිසා පින්වතුනි සංසාරේ පින රැස් කරගන්න ලැබෙන අවස්ථාව කියලා කියන්නේ අපි අපේ ජීවිතේ සැපයටපත් කරගන්න ලැබෙන අවස්ථාව බව අපි හොඳට තේරුම් ගන්න ඕනේ. සංසාර ගමනක් තුල අග්‍ර වූ පිනක් රැස් කරගන්න ලැබෙන අවස්ථාව. තිරිසන් ජීවිතයක ඉපදිලා ඉඳලා ඒ තිරිසනාට පිළුවන් වුණා ඒ අවස්ථාව හිමි කරගන්න. බුද්ධ රත්නේ මුණ ගැහිලා ඒ බුදුරජාණන් වහන්සේට උපස්ථානයක් කරලා පිනක් රැස් කරගන්න ලැබෙන අවකාශය අතහැර ගත්තේ නැහැ. එහෙනම් අපි කල්පනා කරන්න ඕන අපේ ජීවිතය ඇතුලේ ඒ බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රී සද්ධර්මය ඒ ශ්‍රාවක සංගරුවන අග්‍ර වූ පින් රැස් කර ගැනීම පිණිස හේතු වෙන උතුම් තෙරුවනම මුණ ගැහිලා තියෙද්දී මේ අවස්ථාව අහිමි වෙන්න මත්තෙන් අපි අපේ ජීවිතේට පින් රැස් කර ගන්න ඕන කියන කාරණේට අපි නුවණින් යුක්තව එළඹෙන්න ඕන පින්වතුනි. ඒ මොකද මේ ලබන මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ ඊටාම දුර්ලභ එකක්. ඒ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ඇතුලේ ඔන්න අපිට මහානීය තෙරුවන හම්බ වෙලා තියෙනවා. ඒ තෙරුවන මුණ ගැහිච්ච මොහොත දැන් ඔන්න අද තියෙනවා. නමුත් හෙට දවසට මේක තියෙන්න පුළුවන්ද? හෙට අපිට හදිසි අනතුරක් වෙලා මැරෙන්න බැයිද? අපි ශරීරයේ ඇතුලේ මේ ලේ කැටියක් හිර වෙලා අපි මැරෙන්න බැයිද? ඒ මරණයට පත් වෙනකොට මේ අපට අග්‍ර වූ පින් රැස් කරගන්න මුණ ගැහුණු තෙරුවන අපට අහිමි වෙනව නේද? ඒ නිසා අහිමි වෙන්න මත්තෙන් හොඳට පින් කරගන්න ඕන. එහෙම පින් කරගත්ත උත්මයෝ තමයි පිනෙන් මේ විදිහට සැපයටපත් උනේ. ඒ සැපයටපත් වෙලා අරහත් සුවයේ වැඩ ඉන්න වනවච්ච මහරහතන් වහන්සේ. උන්වහන්සේ ගොඩාක් වාසය කළේ වනයේ. වනයේ වාසය කරපු ඒ උත්තමයන් වහන්සේ දවසක් භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න කපිලවස්තුවට වැඩම කළා. කපිලවස්තුවට වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා කපිලවස්තුවේ නීග්‍රෝධාරාමේ අනිත් භික්ෂූන් එක්ක එකතු වෙනකොට ඒ භික්ෂූන් ඉතින් මේ මහරහතන් වහන්සේගෙන් නොයේ කාරණා අහනවනේ. සාමාන්‍යයෙන් ආගන්තුකව වැඩම කරාට පස්සේ තොරතුරු අහනවනේ නේ. ඔබ වහන්සේ වැඩ ඉන්න ප්‍රදේශය කොහොමද සුන්දරයිද කියලා. එතකොට බලන්න රහතන් වහන්සේ නමක් වදාළ කාරණේ. උන්වහන්සේ ගාතාවක් වදාලා. නීලබ්බ වන්නා රුචිරා සීතවාරී සුචින්දරා ඉන්ද ගෝපක සංචන්නා තේසේලා රමයන්ති මං. මේ තමයි උන්වහන්සේ වදාළ ගාථාව. මං ඉන්න වනයේ සීතල දිය දහර ආකාශය වගේ නිල් පාටයි. අවට භූමිය හරිම ලස්සනයි. රාත්‍රී කාලයට කලා මැදිරියන්ගෙන් පිරී එළිය වුණ ඒ කඳුවලට මං හරීම කැමතියි. එහෙම තමයි උන්වහන්සේ වදාළේ. උන්වහන්සේ නිකලෙස් හිතකින් ඒ සුන්දර පරිසරය විඳපු විදිහ. මොකද සාමාන්‍යයෙන් මිනිස්සුත් ආසයි, කෙලෙස් සහිත මිනිස්සුත් ආසයි කැලේට යන්න. කැලේ හැඩ බලන්ට. හැබැයි සාමාන්‍ය මනුස්සයාගේ හිත ඒ වනයේ ඇලෙන්නේ. ඇයි වනයේ සාමාන්‍ය මනුස්සයාගේ හිත ඇලෙන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ. මේ වනයේ කියන්නේ හරි රමණීය එකක් තමයි. හැබැයි සාමාන්‍ය මනුස්සයා ඒ වනයේට ඇලෙන්නේ. වීතරාගා රමිස්සanti. වීතරාගී කෙලෙසුන් නැසූ උත්තමයෝ තමයි වනයේට ඇලෙන්නේ. හේතුව නැති කාම ගවිසිනෝ. ඒ උත්තමයෝ කාමයේ සොයන්නේ නැත. සාමාන්‍ය මනුස්සයාගේ හිත වනයේට ඇලෙන්නේ නැත්තේ ඇයි? මනුස්සයා කාමයේ හොයනවා, කාම පිස්සුවේ ඉන්නේ. කාම පිස්සුව තුල ඉන්න මනුස්සයාට වනය කියන එක හිතලවාගෙන වාසය කරන්න පුළුවන් තැන නෙමෙයි. ඒ වනයේත්
සාමාන්‍ය ජනයා කෙලෙස් එක්ක තමයි එකතු වෙන්න ආස කරන්නේ. ඔවුන් වනයේට යන්නේ කෙලෙස් වලින් වින්දනයක් ලබන්න. නැතු වනයේ සිරි නැරඹීමක් නෑ. බලන්න විනෝදචාරිකා ආදී කැලෑවල ගිහිල්ලා කැලේ සිරි නරඹන එකක් නෙවෙයි තියෙන්නේ. සමහර විට මේ කාලා ඊළඟට මත්පැන් බීලා එහෙම කෙලෙස් සහගත වින්දනයක් ලබනවා මිසක් වනයේ සුන්දරත්වයක් විඳින්න මිනිස්සයාට හැකියාවක් නැහැ. විතරාග රමිස්සන්ති. හැබැයි විතරාගී උත්තමයෝ නම් වනයේට ඇලෙනවා. ඒකට හේතුව කාමයේ හොයාගෙන යන්නේ නැති නිසා. ඔය ගාථාව වදාරන්ට බුදුරජාණන් වහන්සේට එක සිදුවීමක් සිද්ධ වුණා. ඒක භික්ෂුවක් අනේ අහිංසක භික්ෂුවක් තරුණ වයසේ ඒ භික්ෂුව පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා උන්වහන්සේ වැඩම කළා වනයේ භාවනා කරන්න. මේ වනයේට එදා ඇවිල්ලා ඉන්නවා වෙසඟනක්. ඒ වෙසඟන වනාන්තරයට ආවේ ඈට පොඩි ලියමනක් ආවා. ඈව ඇසුරු කරපු පුරුෂයෙක්ගෙන් මට ආයේ වතාවක් ඔයාව ඇසුරු කරන්න ආසයි. මං ඒ නිසා අසවල් වෙලාවට අර වනාන්තරේ අහවල් ගහ ළඟට එනවා. ඔයා ඒ ගහ ළඟට ඇවිල්ලා මං එනකන් ඉන්න ඕන කියලා ලියුමක් ආවා. එතකොට මේ වෙසඟන ලස්සනට සැරසිලා සුවඳ විලවුන් ගල්වාගෙන මේ පුරුෂයාව සතුටු කරන අදහසින් ඒ පුරුෂයා සමග රාගයෙන් වෙලෙන අදහසින් ඇය ගිහිල්ලා අර වනේ ඉන්නවා. එතකොට ඇය වනේට ගියේ මොකටද? කාමයක් හොයාගෙන ගියේ. කාමයේ විඳින්න ගියේ. මිනිස්සුන්ට පෙහෙන්නේ නැතුව රහසේ හැසිරෙන්න ගියේ. ඒ වනේ පියසට ගිහිල්ලා ඇය ඒ වනේ ඉන්නවා අර එනවාය කියපු පුරුෂයා ආවේ නැහැ. දැන් ඇය මේ ගමන ආවේම රාග පිස්සුවෙන්. දැන් වනාන්තරේ ලස්සන කුරුල්ලෝ ඉන්නවා. ඒ ලස්සන කුරුල්ලන්ව දැකලා හිත සතුටු කරගන්න ඇයට බෑ. රාගයෙන් ඇවිස්සලා. වනාන්තරේ ලස්සන ගස් තියෙනවා. ඒ ගස් සෙවන සිසිලසයි. ඒ සිසිලස දැන් ඇයට දැනෙන්නේ නැහැ. ඇය ඇතුලේ තියෙනවා රාග ගින්න. ඇය මේ රාග ගින්නින් පිස්සුවෙන් වගේ එහෙට මෙහෙට ඇවිදිනකොට ඇයට දකින්න ලැබුණා. අර බොහෝම කඩවසන් තරුණ භික්ෂුව රුක් සෙවනේ සැනසille භාවනා කරනවා. ඇයට හිතක් උපදිනවා මේ මොකද්ද මේ කඩවසන් තරුණයා මේ ජීවිතේට කරගෙන තියෙන්නේ? මේ හොඳ වයසේ තමන්ගේ ජීවිතේ නිකන් රාස්‍යව අරක්ගත්ත විලක් වගේ කරගෙන හොඳට සැප විඳින්මින් ඉන්න තියෙන කාලේ කාම සැපයෙන් සන්තරපණය වෙන්න තියෙන කාලේ මේ ලස්සනට තිබ්බ කෙස් ටික කපලා දාලා හැඩයට කපන්න පුළුවන් රැවුල සම්පූර්ණයෙන්ම කපලා දාලා හොඳ සේල සලු වලින් සරසන්ට ඕන කය මේ ගොරෝසු සිවුරකින් වහගෙන දැන් ආභරණ ආයිත්තන් වලින් සරසන්ට ඕන ශරීරය දැන් ඉව ඔක්කොම ඉවත් කරලා මේක හරියන්නේ මේ කඩවසම් පුරුෂයාව මම පොළඹව ගන්න උනා කියලා මේ වෛශ්‍යාව කළේ මොකද්ද? කකුල් වල තිබුණ ඇගේ পায় නූපුර බැඳලා මේ නූපුර කියලා කියන්නේ ගෙජ්ජි වගේ අර මේ හඬ දෙන එකනේ. එතකොට මේ නූපුර ඇය සලං කියලා හෙල්ලුවා. හොල්ලනකොට මේ භික්ෂුව S2 විවර කළා මොකද්ද මේ හඬ කියලා බලන්න. ඇස් අරිනකොට මෙන්න ඉන්නවා මේ නොයේක් විදිහට කැටයන් කරගත්ත නොයේක් විදිහට සරසාගත්ත ස්ත්‍රියාවක්. ඇය මේ සරසාගත්ත ශරීරයෙන් නොයේකුත් ලීලා පෙන්වන්නට ගත්තා. ඒ පෙන්නකොට දැන් මේ භික්ෂුවට මේක හරි පිළිකුල් සහගතයි. නමුත් මේ භික්ෂුවගේ හිත ඇතුලේ තාම කෙලෙස් තියෙනවා. ඒ නිසා අර ස්ත්‍රී හැඩය, ඒ ස්ත්‍රී ලීලාව, ඒ ස්ත්‍රීගේ ඉඟිබිඟි පේනකොට මේ භික්ෂුව ඒ රාගයට අකමැති වුණත් මේ හිත ඇතුලින් රාගය නැගගෙන ඉන්න පටන් ගත්තා. මේ භික්ෂුව හිතනවා මේ රාගය අනතුරක්. මේ රාගය තමයි සංසාරයට අපි වරගෙන යන්නේ.
මම මේ රාගය කියන එක දුරු කරන්න ඕන. ශාස්ත්‍රුන් වහන්සේ රාගය දුරු කිරීමමයි වර්ණනා කළේ කියලා දැන් මේ භික්ෂුව යෝනිසෝ මනසිකාර කරනවා. භික්ෂුව යෝනිසෝ මනසිකාර කරනකොට භික්ෂුවගේ දැන් භික්ෂුව යෝනිසෝ මනසිකාර කරන්නේ රාගය දුරු කරන්නට. නමුත් හිත ඇතුලේ රාගය ඉපදිලා එන්න ලැහැත්ති. මේ භික්ෂුවට අර මේ ස්ත්‍රීගේ විප්‍රකාර දකිනකොට පින්වතුනි එඟ වෙවුලන්න ගත්තා. බලන්න නේද මේ බවුන් වඩන්ට වනයේට ගියපු භික්ෂූන්ට වෙච්ච දේවල්. කාම පිස්සුවට එකතු වෙලා යන මිනිස්සුන්ට ඒ කාම පිස්සුව ඇතුලේ වාසය කරද්දී ඒ කාම පිස්සුවත් එක්කනම් මේවා ඔක්කොම පැහැහිලා යනවා. නමුත් කාමයක් අත්හැරලා තමන්ගේ ජීවිතේ අවබෝධයක් කරා යන්න ඕන කියලා අහිංසක භික්ෂුවක් වනයේට ගියාම ඒ භික්ෂුවට එහෙම අනතුරු සිද්ධ වුණා. හැබැයි මේ භික්ෂුව වීරියත් හැරියේ නෑ. වීරියෙන් ඒ භික්ෂුව භාවනා වඩන්ට මහන්සි ගන්නකොට මේක දකිනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ තමයි ගාථාවක් වදාළේ භික්ෂුව රමණීයානි අරඤ්ඤානි. ආරණ්‍ය කියලා කියන්නේ වනය කියලා කියන්නේ සුන්දර එකක්. යත්තන රමති ජනෝ. හැබැයි ওই සාමාන්‍ය මිනිස්සයා නම් භික්ෂුව වනයේට ඇලෙන්නේ. වීතරාගාරමිස්සanti. වීතරාගී හිත ඇතුලේ රාගය සම්පූර්ණයෙන්ම නැති කෙනාමයි මේ වනයේට හිත අලවගෙන වාසය කරන්න භික්ෂුව. හේතුව නැති කාම ගවේෂිනු. ඔවුන්ට කාම පිස්සුව නෑ භික්ෂුව කියලා. ඒ ගාථාව වදාරනකොට මේ භික්ෂුවට හැඟීමක් හට ගන්නවා. අනේ ශාස්ත්‍රුන් වහන්සේත් මාව දකිනවා. මගේ භාග්‍යතුන් වහන්සේ මාව දකිනවා කියලා හිතට ප්‍රීතිය හටගත්තා. ඒ ප්‍රීතියෙන්ම වීරිය බලවත් වුණා. ඒ භික්ෂුව සියලු කෙලෙසුන් නැසලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා ওই ගාථාවෙන්. ඒ නිසා පින්වතුනි ඒ වනයේ හිත අලවාගෙන වාසය කරපු රහතන් වහන්සේලා ඔහොම ඒ වනයේ සුන්දරත්වය වර්ණනා කළා. ඒ නිසා වනවච්ච මහරහතන් වහන්සේගේ තේර ගාථාව විදිහට සඳහන් වෙන්නේ ඔන්න ඔය ගාථාව. උන්වහන්සේ වැඩ හිටපු ඒ සුන්දර වනපියස උන්වහන්සේ වර්ණනා කළා. වනවච්ච මහරහතන් වහන්සේ ওই විදිහට අරහත්ත්වේ සාක්ෂාත් කරලා උන්වහන්සේ තරුණ කාලයේමනේ අරහත්ත්වයට පත් උනේ. උන්වහන්සේ තව කාලයක් ගත වෙනකොට උන්වහන්සේ බොහොම වයෝවෘද්ධ භික්ෂුවක් බවට පත් වුණා. ඒ වයෝවෘද්ධ බවට පත් වෙනකොට වනවච්ච ස්වාමින් වහන්සේගේ නංගිගේ පුතා. ඒ නංගිගේ පුතාගේ නම සීවක. මේ සීවක කියලා කියන පොඩි දරුවා හරි පින්වන්තෙක්. දවසක් මව්බැමිණිය ඒ කියන්නේ වනවච්ච තෙරුන් වහන්සේගේ නංගි තමන්ගේ පුතාට කතා කරලා කියනවා පුත්‍රය ඔයාගේ මාමා වන වනවච්ච තෙරුන් වහන්සේ අනේ උන්වහන්සේ දැන් වනාන්තරේ පුතේ වැඩ ඉන්නේ. උන්වහන්සේ හරිම වයෝවෘද්ධයි. උන්වහන්සේගේ අපෝපස්ථානයේට කවුරු හරි හිටියනම් හොඳයි කියලා පුතේ මට හිතෙනවා. ඒ නිසා මගේ පුතා කැමතිද කියලා ඇහුවා. වනවච්ච ස්වාමීන් වහන්සේ ළඟ මහාන වෙලා උන්වහන්සේට අපෝපස්ථාන කරගෙන ඉන්න. ඉතින් සංසාරේ පින් කරපු කෙනෙක්. සංසාරේ පින් කරපු නිසා පැවිදි වෙන්න ආසද කියලා අහනකොටම පැවිද්දට හිත කැමති වුණා. පැවිදි වෙන්න කැමතිද කියලා අහනකොටම පැවිද්දට හිත කැමති වෙන්න සංසාර ගමනේදී මේ පැවිද්ද කියලා පින්වතුනි පැවිද්ද කියලා කියන එක ලැබෙන්නේ පින්වතුනි පිනකටනේ. එතකොට මේ පිනකට ලැබෙන දේ සංසාරේ පින් කරලා නැති කෙනෙකුට ලබන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් උන්වහන්සේගේ අතීත ජීවිතය ගත්තාම විපස්සී බුද්ධ ශාසනය, කාශ්‍යප බුද්ධ ශාසනය ආදී බුදු සසුන් වල ගොඩාක් පින් දහම් රැස් කරපු කෙනෙක්. ඒ පින්වල බලයෙන්ම තමයි මේ ගෞතම ශාසනෙත් මුණ ගැහුනේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එතකොට
වනවච්ච තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුව විදිහට මහණ වුණා. එතකොට සීවක කියලා නෙවෙයි ඒ තෙරුන් වහන්සේ ප්‍රසිද්ධ වුණේ. කොහොමද ප්‍රසිද්ධ වුණේ? වනවච්ච තෙරුන්ගේ ශිෂ්‍ය භික්ෂුව කියලා. නමින් ප්‍රසිද්ධ වුණේ නැහැ. දැන් මේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ ඉතින් උන්වහන්සේ බොහොම තරුණයි. උන්වහන්සේ වනපියසට වැඩම කරලා අපගේ වනවච්ච මහතෙරුන් වහන්සේට හොඳට අප උපස්ථානත් කරගෙන හොඳ පැවිදි ජීවිතයක් ගත කළා. ඉතින් කාලය කොහොම ඉන්නකොට දැන් අම්මාත් සාමාන්‍යයෙන් වයෝවෘද්ධයිනේ. ඒතර කලින් කාලේට අම්මා බලන්ටත් නිවසට යනවා. එතකොට මෑණියෝ බලන්ට කියලා නිවසට වැඩම කරපු අවස්ථාවක හදිසියෙම නොහිතපු විදිහට මේ සීවක සාමණේරයන් වහන්සේ උන්වහන්සේ සාමණේර ඒ වෙනකොට මොකද වයසින් පොඩි නිසා ඒ සාමණේරයන් වහන්සේ බොහොම දරුණු විදිහට ලෙඩ වුණා. ඒ දරුණු විදිහට සීවක සාමණේරයන් වහන්සේ ලෙඩ වුණාට පස්සේ ඒ ඥාතීන් වනවච්ච මහරහතන් වහන්සේට පණිවිඩකාරයෙක් අතේ පණිවිඩ එවනවා. අනේ ස්වාමීනි හදිසියෙම බොහෝම දරුණු විදිහට අපගේ ස්වාමීන් වහන්සේ ලෙඩ වුණාය කියලා. ඉතින් වනවච්ච මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුව සාමණේර නම බලන්ට උන්වහන්සේත් වැඩම කළා එදාම නිවසට. නිවසට වැඩම කරලා දැන් ගිලන් වෙච්ච නිසා වනවච්ච මහරහතන් වහන්සේ තමයි සීවක කියන සාමණේර නමට උපස්ථාන කරන්නේ. ඉතින් උපස්ථාන කරගෙන පින්වතුනි සාමාන්‍යයෙන් දැන් මේ සිදුවීම් උදේ කාලේ, දවල් කාලේ, හවස් කාලේ තමයි සිද්ධ වුනේ. දැන් කළුවර වැටිගෙන එනවා. අඳුරු වැටිගෙන ඉඳ ඉර බැහැගෙන යන්න සමීප වෙන වෙලාවේ මේ වෙලාවේ වනවච්ච මහරහතන් වහන්සේ සාමණේර නමට කතා කරලා කියනවා, පින්වත් සීවක මම පැවිදි වෙච්ච දවසේ ඉඳලා මේ වෙනකල්ම කවදාවත් මේ මිනිස්සු වාසය කරන ගමක එක රැයක් ගත කරලා නැහැ. බලන්න පින්වතුනි ජීවිත. කාමයන් අත්හැරලා උන්වහන්සේලා නික්මුණා කියන ඒ ජීවිතේ හරිම පුදුම සහගතයි. උන්වහන්සේලාගේ අසිරිමත් ජීවිත ගැන අපි අපේ හිත පහදව ගන්න ඕන. මොකද මේ ජීවිත එහෙම නිර්මාණය කරගන්න පුළුවන් පරිසරයක උන්වහන්සේලාට පින් තිබුණ නිසා උපන්නා. උන්වහන්සේලාගේ පින් බලය නිසාම එහෙම ජීවිත හැඩගස්සව ගන්න පුළුවන් එහෙම ඊට සඳහා සුදුසු කාලයක උන්වහන්සේලා උපන්නා. බුදුරජාණන් වහන්සේ කියන පරම ශාස්ත්‍රුන් වහන්සේ ඉර මණ්ඩල වගේ වැඩ ඉන්න කාලෙනේ මේ සිදුවීම සිද්ධ වුණේ. ඒ කාලේ තිබුණ පින්වතුනි මෙහෙම මේ කාරණේ පින්වතුන්ලා තේරුම් ගන්න ඕන. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉර මණ්ඩල වගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන් ලොවට අග්‍රව වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයෝ විදිහට මහානුභාව සම්පන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වැඩ හිටියා. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංගරුවන මහා ආනුභාව සම්පන්න රහතන් වහන්සේලා වැඩ ඉන්න කාලේ මේ කැලෑවල සුවසේ භික්ෂුන් වහන්සේලා බණ භාවනා කරගෙන වැඩ වාසය කළා ඒ රහතන් වහන්සේලාගේ යුගය. නමුත් පහුකාලීනව අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ ඒ මහානුභාව සම්පන්න රහතන් වහන්සේලා පිරිනොම් පෑවට පස්සේ භික්ෂූන්ට ඒ තියෙන පරිසර ටික ටික අහිමි වෙලා ගියා. දැන් මේ කාලේ වෙනකොට භික්ෂුවකට මේ පැවිද්ද තුල යම් අභිවෘද්ධියක් දියුණුවක් හොඳ පින් වැඩෙන ජීවිතයක් ගත කරන්නට නම් එයා හොඳ ගුරු ඇසුරක ඒ ගුරුවරයාගේ අවවාද අනුශාසනා ලැබමින් ධර්මයේ හැසිරෙන්න ඕන. ඒ ගුරුවරයාගේ අවවාද අනුශාසනා ලැබමින් ධර්මයේ හැසිරුණොත් තමයි අඩු ගන්න මේ අවුරුදු 80 60 70 ඇතුලේ තමන්ගේ ජීවිතේ සුළු සැපයකට හෝ පත් කරගන්න අවකාශ සැලසෙන්නේ. ඒ තමයි ඉති වර්තමානයේ. ඉතින් අපිට එහෙම යහපත් ගුරු ඇසුරක් ලැබුණ නිසා තමයි මේ රහතන් වහන්සේලාගේ අසිරිමත් ජීවිත ගැන අපිට අඩු ගානේ අහලා මෙහෙම හිත පහදව ගන්න හරි ලැබිලා තියෙන්නේ.
තොර වනවච්ච මහරහතන් වහන්සේ කියනවා සීවක කවදාවත් මම පැවිදි වෙච්ච දවසේ ඉඳලා ගමේ එක රැයක් ගත කරලා නැහැ. ඒ නිසා සීවක අපි යමුදු වනයේට. මම සීවකට උපස්ථාන කරන්නම් කිව්වා. එතකොට බලන්න අර ඒ උතුම් ආචාර්යන් වහන්සේ ඇසුරු කරමින් හිටපු සාමණේර භික්ෂුවගේ හැටි කියනවා ස්වාමීනි මගේ අදහසත් ඕකමයි. මම මේ ගමේ ඇඳේ සැතපීලා හිටියට ස්වාමීනි මගේ හිත යන්නේ වනයේට. මගේ හිත මේ ගමේ මේ යහනේ පිහිටන්නේ නැහැ කිව්වා. ඇයි? කාමේ හොයන්නේ නැති නිසා. කාමයේ නොසොයන ජීවිතේ මේ කාමයේ සහිත ගමේ ඇලෙන්නේ. මේ කාමයේ නොසොයන ජීවිතේ ඇලුනි කාමයන්ගෙන් වෙන් වෙලා කාමයන්ගෙන් දුරස් වෙලා සැනසෙල්ලේ ඉන්න තියෙන ඒ වනපියසේ. ඉතින් ඔය කතිකාවතින් පස්සේ වනවච්ච මහරහතන් වහන්සේ සීවක තෙරුණවත් වැඩම කරවගෙන සීවක සාමණේර නවත් වැඩම කරවගෙන වනපියසට වැඩම කළා. ඒ ආරාමේදී සීවක සාමණේර නමට වනවච්ච මහරහතන් වහන්සේ උපස්ථානත් කරමින් ධර්මාවවාද කළා. ඒ ධර්මාවවාද ලබනකොට ඊටාම ටික කාලයයි ගත වුණේ අග්‍රඵලය මේ ශාසනයක් තුල ලබන්න තියෙන අග්‍රඵලය වන අමා මහ නිවන සාක්ෂාත් කරගෙන උන්වහන්සේත් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා සාමණේර නම විදිහටම. ඒ නිසා මේ තේරගාථා පොත් වහන්සේ තුල උන්වහන්සේගේ ගාථාව සඳහන් වෙන්නේ වනවච්ච තෙරුන්ගේ ශිෂ්‍ය වූ සාමණේර මහරහතන් වහන්සේගේ ගාථාව කියලා. ඒ සාමණේර මහරහතන් වහන්සේ ගාථාව විදිහට වදාළදී හරීම ලස්සනයි. බලන්න උන්වහන්සේ වදාළදී උපජ්ජායෝ මං අවච ඊතෝ ගච්ඡාම සීවක ගාමීමේ වසති කායෝ අරඤ්ඤං මේ ගතු මනෝ සීමාන කෝපි ගච්ඡාමි නත්ති සංඝෝ විජානතං කියන මේ ගාථා රත්නය තමයි සීවක මහරහතන් වහන්සේ එහෙම නැත්නම් වනවච්ච තෙරුන්ගේ ශිෂ්‍ය වූ සාමණේර මහරහතන් වහන්සේ වදාළේ. ඒ කුමක්ද? මාගේ උපාධ්‍යයන් වහන්සේ මට මෙහෙම කිව්වා. පින්වත් සීවක අපි මේ ගම අත්තර වනාන්තරයට යමු. ඔව් මගේ අදහසත් ඒකමයි. මගේ ශරීරයේ මේ ගමේ තිබුණත් මගේ සිත ගිහින් තිබුණේ වනයේටමයි. ගමේ මං සැතපුණත් සිත ගියේ වනයේටමයි. සැබෑ තත්ත්වයේ දකින්න කෙනෙකුට ඇලීමක් නම් ඇති වෙන්නේ නැහැ. මේ තමයි ඒ රහතන් වහන්සේගේ ගාථාව. බලන්න මේ ගාථාව විදිහට වදාළ පින්වතුනි එදා නිවසේදී සිද්ධ වෙච්ච සිදුවීමනේ. ඇයි එදා ගුරුදේවයන් වහන්සේ වනවච්ච මහරහතන් වහන්සේ ඒ වචනේ නොකියුවා නම් සමහර විට ලෙඩේම මුල් කරගෙන ගෙදර නවතිනවා. ලෙඩේට බෙහෙත් කරන්න පටන් ගන්නවා. බෙහෙත් කරනකොට ටික දවසක් යනකොට මේ ගෙදර මිනිස්සුත් එක්ක එකට කටයුතු කර ඉන්නකොට පැවිද්දට ආසාවත් සමහරට නැති වෙලා ආයේ ගෙදර නැවතිලා ආයෙම කාමයට අහු වෙනවා. එදා තමන්ගේ ආචාර්යයන් වහන්සේ තමන්ගේ ගුරුදේවයන් වහන්සේ කියනකොට සීවක අපි ගම ඇත්තරලා වනාන්තරයට යමු කියලා. ඒ වෙලාවේ ගුරුදේවයන් වහන්සේගේ බසට අවනත වෙලා ඊට කැමති වෙලා ඒ සීවක සාමණේරයන් වහන්සේ වනයේට වැඩම කළා. ඒකමයි යහපත සැලසුවේ. ඒ යහපතින්මයි අරහත්ත්වේ පසක් කරන්න පුළුවන් වුණේ. ඒ නිසා අරහත්ත්වයටපත් වෙච්චි ඒ උත්තමයන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රීති වාක්‍ය විදිහට වදාළේ ඕන් ඔය ගාථා රත්නේ. ඉතින් පින්වතුනි මේ අසිරිමත් රහතන් වහන්සේලාගේ ජීවිත කාමයන් හොයාගෙන ගියපු නැති වනයේ නිකලස් හිතින් සුවසේ වැඩ වාසය කළ මේ බුද්ධ ශාසනයේ ලබන අග්‍රඵලය වන අමා මහා නිවනටපත් උන සුවසේ සැක සංකා කියන මහා සැඩසයුර සිඳගෙන අමා මහා
නිවනට වැඩම කොට වදාළ ඒ වනවච්ච මහරහතන් වහන්සේටත් වනවච්ච මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ සාමණේර මහරහතන් වහන්සේ අපගේ සීවක මහරහත් මුනිතුන්ටත් ඒ සැබෑම රහතන් වහන්සේලාට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ඒ උතුම් මහරහතන් වහන්සේලා යම් අමා නිවනක නිවී සැනසුනාද අපටත් ඒ අමා නිවනේ සැනසෙන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම දේශනාව තුළින් ජනිත සියලූම පුණ්‍ය ධර්මයෝ අපි පළමු කොට අනුමෝදන් කරමු. සක්දෙවිඳුන් ප්‍රධාන සතරවරන් දෙවිවරු සිම්පති දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරු මේ සියලු පින් අනුමෝදන්ව දෙවියෝ දිවියේ අසීසුරින් වැඩෙත්වා. ඒ සියලු දෙවියෝ අප හැමදිනාවම යෙහෙන් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස්කර ගන්ට යෙදුනා වූ සියලූම පුණ්‍ය ධර්මයන් මාගේ ගුරු දේවෝත්තම අප හැමදෙනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්වතුන්ලාගේ මූලික අරමුණ වෙන්නේ දෙසැම්බර් මාසේ 11 වන දින මිය පරලොව ගිය එම්.බී. දයාසිරි පියාණන්ට පින්පෙත් අනුමෝදනා කිරීම. ඒ පියාණන්ට පින්පෙත් අනුමෝදනා කිරීම පිණිස ආදරණීය බිරිඳ සහ දරුවන් මුණුපුරු මිනිපිරියන් විසින් තමයි අද දායකත්වයන් එකතු කළේ. ඒ නිසා රැස්වුණ සියලු පුණ්‍ය ධර්මයන් මියගිය එම්.බී. දයාසිරි පියාණන්ට අනුමෝදන්ව ඒ වගේම නමින් මිය ගියා වූ අනිකුත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට අනුමෝදන්ව ඒකාන්ත වශයෙන් පරලෝ ජීවිතේ සුඛී සුවපත් භාවයට පත්වෙත්වා. මේ දුක්ඛිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින්පෙත් අනුමෝදන් කරන්න. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ ඉංජිනේරු සංස්ථාවේ සේවයේ නියුතව සිට දැනට විශ්‍රාමික කුසුම් දයාසිරි මහත්මියට ඕස්ට්‍රේලියාවේ පදිංචි සංජීව දයාසිරි පුතුණුවන්ට ගණකාධිකාරීවරයෙකු වන සුමුදු දයාසිරි පුතුණුවන්ට රීච්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය කවින්ද දයාසිරි පුතුණුවන්ට සහ ලක්මිනී කුලතුංග සුරංගී ජයරත්න තිලිනි හේමචන්ද්‍ර යන ඒ ලේලිවරුන් ඇතුළු ඒ වගේම සෙනුදී ලකිත්මා සදිල් මන්දිනු යසඳි සුහන්‍යා හිරුන්දී සෙනායා යන ඒ මුණුපුරු මිනිපිරියන් සියලු දෙනාටත් අද දායකත්වයන් දරන ඒ සුපින්නතුල්ලාගේ පවුල්වල සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත සැලසේවා. නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. කරගෙන යන රැකී රක්ෂා ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. සුවසේම දහම් මඟ දියුණු කරගන්නටත් තවදුරටත් සුවසේ පින් රැස් කරගන්නටත් ගෞතම ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාටත් අනුමෝදන්ව සියලු දෙනාට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සසුන තුල ධර්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.